ඉතින් අපි අද කතා කරන්නේ relational database model ගැන. ඒ කියන්නේ අපේ database වල දෙවෙනි පාඩම relational data model. relational කියන්නේ මොකද්ද? relational කියලා කියන්නේ වගු ආකාරයට දත්ත තියාගන්න database model එක. ඔයාලට මතක ඇති අපි පළවෙනි පාඩම තුල database design process එක ගැන කතා කරනකොට කතා කළා database model කීපයක් තියෙනවා. පළවෙනිම ඉස්සරම භාවිතා වුණ එක තමයි traditional file system. ඒ කියන්නේ ෆයිල් වල දත්ත තියාගන්න 1960 ගණන් වල. hierarchical database model එක, network database model, relational database model එක. 1980 ගණන් වල ආපු එකක් තමයි දැන් මේ කතා කරන්නේ. ඊට පස්සේ object oriented database model එක, object relational. මේ තමයි දැන් අද දවසේ භාවිතා වෙන ටෙක්නොලොජි. නමුත් අපි ඉගෙන ගන්නේ නමුත් අද දවසේ බහුතරයක් තාම database තියෙන relational database model එකේ. ඉතින් ඒ නිසා අපි relational database model එක ගැන වැඩිපුර ඉගෙන ගමු ටිකක්. ඉතින් syllabus එක දිහා බැලුවොත් relational database model එක කතා කරන මේ පාඩම තුල ප්‍රධාන කොටස් දෙකක් අපි කතා කරනවා. එකක් තමයි අර database model ගැන පොඩි හැඳින්වීමක්. ආයමත් ඒ database model ගැන පොඩ්ඩක් බලනවා අපි. ඊට පස්සේ මේ relational database model එකේ තියෙන එක එක terms තමයි ඉගෙන ගන්න යන්නේ. වගු ආකාරයට දත්ත තියාගන්න දත්ත සමුදා ආකෘතිය. ඒ කියන්නේ relational database model එකේ භාවිතා වෙන terms තමයි ඉගෙන ගන්න යන්නේ. right? detail syllabus එක මෙහෙම තියෙනවා. මම හිතනවා මේ බලමු database model එකක් කියන්නේ මොකක්ද කියන එක. database model එකක්. අපි දැන් බැලුවා database model 6ක් ගැන අපි ඉගෙන ගත්තා. ඊට වඩා ටිකක් වෙනස් විදිහට මේක අපි කතා කරනවා. A model is a collection of concept. model එකක් කියන්නේ database model එකක් කියන්නේ concepts වල එකතුවක්. that can be used to describe structure of a database. database එකේ structure එක ගැන යම් කිසි idea එකක් ගන්න අවශ්‍ය කරන concept තමයි එතන තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට relational database model එක ගත්තොත් මේකේ database එකේ structure එක කොහොමද? structure එක තමයි මේකේ වගු ආකාරයෙන් තමයි දෙන්න තියෙන්නේ. වගු වුවට ඒකේ ඒතකොට සංකල්ප ගොඩක් ඒ තුල ගැබ් වෙලා තියෙනවා. which include describing data මොනවද මේ භාවිතා මේ database model එකක් තුල අපි idea කරන්නේ data මොනවද? කොයි වගේ data තියාගන්නේ? ඒ data වල තියෙන සම්බන්ධය ස්ටුඩන්ට් කෙනෙක් course එකක් follow කරනවා, කීයක් follow කරනවද? 1 to 1ද 1 to manyද? ඒ වගේ සිද්ධි. data semantics කියලා කියන්නේ මොනවද? data semantics කියන්නේ data වල meaning එක මොකද්ද? මේ data එක data වල meaning එක මොකද්ද? කොහොමද අපි එක program එක තුල mean කරගන්නේ? කොහොමද අපි ඒක usefully යොදාගන්නේ කියන එක. ඊට පස්සේ consistency constraint. consistency එක database එක data තියෙනකොට එක්වන් භාවයක් තියෙනවා. එක තැනක එකක් යෙදෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ දේ තව 10 පොලක යෙදෙනවා නම් ඒ 10 පොලේ මේ ආකාරයෙන් යෙදෙන්න ඕන. ඔයාලට පැහැදිලිද දන්නේ මම කියපු දේ? consistency කියන්නේ මොකක් හරි එක්වන් භාවයක් තියෙනවනේ හැම දෙයකම. උදාහරණයක් විදිහට student ID එක ලියනවා නම් ඒක capital A වලින් පටන් ගන්න. A001 නම් ඒ ළමයා ආයේ ID එක තව තැනක simple ලියන්න බෑ. හැමතැනම මේ විදිහට එන්න ඕනේ. එක ළමයිගේ නමක් එක තැනක ලියුණා නම් ඒ නම 10 පොලක 10 විදිහක් නෙමෙයි. 10 පොලක ලියුණා 10 එකම ආකාරයෙන් ලියවෙන්න ඕනේ. ඉතින් ආන්ගේ consistency එක කොහොමද database වල තියාගන්නේ? Most data model also include the set of basic operations. එතකොට relational data model එක අපි කතා කරනවා. ඒක relational database model එකටම ආවේනික වුණු operations තියෙනවා. දැන් arithmetic operations කියලා තියෙනවා. එකතු කරනවා, අඩු කරනවා, වැඩි කරනවා. ඊට පස්සේ අපි boolean ඉගෙන ගත්තා. boolean වල තියෙන boolean operators ඒ වගේ එක database වල එක කටයුතු කරනකොට ඒවට data දාන්න, ඒ වගේ data ලබා ගන්න, ඒ වගේ data delete කරන්න, update කරන්න, retrieve කරනවා කියන data ලබා ගන්නවා. ඉතින් ඒ කටයුතු වලට එක operations තියෙනවා. ඒවා database model එකකින් model එකට වෙනස්. ඒ operations. In addition, they may also allow database designers to specify set of user-defined operations. database model එකකට define කරනවා user defined ඒවා. default ඒවා නමතන user එක define කරගන්න අවස්ථාවක් තිබෙනවා කියලා කියනවා. හරි. database object මත. database object මොනවද? relational database model එකේ නම් database object තියෙනවා. එකක් තමයි table, view, query කියලා. ඒවල ඉගෙන ගත්තා මේ මොනවද? base ඉගෙන ගත්තා. OpenOffice base ඉගෙන ගත්තා. මේ LibreOffice base ඉගෙන ගත්තා. ඉතින් එතකොට database objects ඔයාලා දන්නවා. view තියෙනවා, ඒ කියන්නේ query තියෙනවා, table තියෙනවා,
තව ඉතින් ඉස්සරහට ගියාම ෆන්ක්ෂන් තියෙනවා ස්ටෝර් ප්‍රොසීඩියර්ස් ඔහොම වගේ එක ඩේටාබේස් ඔබ්ජෙක්ට් තියෙනවා. ඒව මත අපිට පුළුවන් වෙන්න ඕනේ ඔපරේෂන්ස් ඩිෆයින් කරගන්න. right. එතකොට මේ ඩේටා මොඩල් එක ගැන කතා කරුවොත් එතනදී අපි ඩේටා මොඩල් කියන සිද්ධිය කොටස් තුනකට ගන්නවා. එකක් තමයි high level data model එක. අනිත් පැත්තේ low level data model එක. මැද කොටසක් තියෙනවා representational එහෙම නැත්නම් implementational data model කියලා. මෙතන ඇත්තටම අපි කතා කරන්නේ high level කියලා අදහස් කරන concept එක. high level කියලා අදහස් කරන්නේ concept එක. conceptual data model එක. ER අඳපු එක. low level කියලා අදහස් කරන්නේ ඇත්තටම SQL නා. දැන් relation model එක නා SQL වලින් යන්නේ. SQL language එක අරගෙන MySQL හරි Oracle හරි Postgre හරි MariaDB හරි අරගෙන ඇත්තටම database එක develop කරනවාට physically develop කරනවාට අපි කරනවා low level design එක. ඒ ඔය අතර මැද කොටස අපි දන්නවා mapping part එක. අපි මේ අවසානයේ කළේ ඒක. ER and ER ටික අපි map කළා මේ relational model එක තෝරගෙන relational model එකට අපි map කළා. එතකොට ඒක තමයි representational data model කියලා කියන්නේ. හරි. පුතේ දැන් එතකොට මෙතන high level design එක කියලා කියන්නේ කොහොමද ඇත්තටම users ලා මේ user කෙනෙක් data අවශ්‍යතාවය කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් මොනවද එයාගේ තියෙනවනේ data අපි ER කියන්නේ නම තියෙන්න ඕනේ address එක තියෙන්න ඕනේ ඒ විදිහට ඊට පස්සේ representation model එකත් user කියවන්න පුළුවන් end user කෙනෙකුට සාමාන්‍යයෙන් කියව ගන්න පුළුවන් දැන් අපි table එකේ නම දාලා වරහන් ඇතුලේ ලිව්වනේ මෙව්වා මේ attributes ටික fields ටික ඒක සාමාන්‍ය end user කෙනෙකුට පෙන්නන්න ගන්න පුළුවන් නමුත් low level කියලා කියන්නේ කොහොමද ඒක ඇත්තටම database එක save වෙන්නේ storage එකේ save වෙන්නේ storage media එකේ save වෙන්නේ කොහොමද වගේ language එකක් අරගෙන කරන දෙයක්. එතකොට high level කියන්නේ conceptual data model එක ER අඳින එක representation කියන්නේ ඔක mapping part එක low level කියන්නේ ඇත්තටම technology එකක් භාවිත කරන database එක හදන එක. ඉතින් conceptual data model එක ගැන කතා කරුවොත් තවදුරටත් අපි මොනවද කතා කරන concepts මෙතනදී entity දෙනවා අපි entity එකක් කොහොමද ලියන්නේ attributes ටික වටේට ලියන්නේ කොහොමද relationship එක අඳින්නේ කොහොමද ඒගොල්ලෝ මේ ගැන දන්නවා මේක අමුතුවෙන් මම කියන්න ඕනේ මොකද අපි දැන් මේක ඇඳලා ඉවර නිසා තුන්වෙනි පාඩම අපි කතා කරලා ඉවර නිසා එතන මේක අමුතුවෙන් කියන්න ඕනේ සිද්ධියක් නෙමෙයි entity attributes relationships කියන මොනවද කියලා දන්නවා එතකොට මේ conceptual data model එකට හොඳම උදාහරණය තමයි entity relationship diagram කියන එක. review of data models වල ඊට පස්සේ දෙවෙනි කොටස representation නැත්නම් implementational data model එක ගැන කතා කරුවොත් මෙතන අපිට කොටස් දෙකකට කතා කරන්න පුළුවන් මේක ඇත්තටම මේක representational නැත්නම් implementation data model නැත්නම් object data models. ඉතින් මම කතා කරන්නේ මෙන්න මේ part එක බද කොටස. ඉතින් එතන relational data model එකෙන් නම් අපි මේක map කරනවා මොනවටද record base විදියට record එකක් කියන්නේ row එකක් table එකක row එකකට අපි කියනවා record කියලා. මේ representation එකට අපි කියන්න පුළුවන් also called as record based data model. Record based data model කියන්නේ relational model එක තමයි. This model represent data by using record structure. Record structure. Record එක කියන්නේ table එකේ row එකකට. The database contains several type of fixed format record. Fixed format record. Student කෙනෙක්ගේ අපි fields 10ක් තියෙනවා නම් හැම student කෙනෙක්ගේම ඒතර fields 10ක් තියෙනවා. course එකක් සම්බන්ධ අපි course ID, course name, course fee කියලා fields 3ක් නම් තියාගන්නේ හැම course එකකම හැම course record එකම fields 3 තමයි තියාගන්නේ. ඒ වගේ ඒතර fixed length එකක් තියෙනවා. සමහර වෙලාවට data නැත්නම් ඒක null තියෙයි. එතකොට මේක තමයි දැනට frequently use කරන හැමතැනම use කරන traditional commercial database system එක. ඒකෙන් අදහස් කරන්නේ අද දවසේ මේ වෙන විටත් වැඩිම වශයෙන් භාවිත වෙන්නේ මේ relational model එක. Relational data model is example of representational data model. Representational data model එකට හොඳම උදාහරණය තමයි මේ relational data model එක. ඒතර පුතේ representational model එකට හොඳම උදාහරණය තමයි මම කිව්වේ relational data model එක. representational model කියන්නේ table ආකාරයෙන් දත්ත තියාගන්න, record ආකාරයෙන් දත්ත තියාගන්න. මෙතන වැදගත් point එකක් තියාගන්න ඕනේ fixed format records තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ course එකකට
ෆීල්ඩ්ස් තුනයි නම් කෝස් 10ක් දීවත් 100ක් දීවත් ඒ හැම එකම ෆීල්ඩ්ස් තුනෙන් තමයි ලියන්නේ. නමුත් ඊළඟ එක ඔබ්ජෙක්ට් ඩේටා මොඩල් එක ගැන කතා කරුවොත් එතකොට මේක අලුත් සංකල්පයක්. අපි කතා කරපු විදිහට මේ ඔබ්ජෙක්ට් මොඩල් එක පටන් ගන්න මෙතන ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට් එක පටන් ගන්නේ 90s වල අද දක්වා එක යනවා. ඉතින් මෙතනදී data තියෙන්නේ රෙකෝඩ් විදිහට නෙමෙයි, ටේබල් විදිහට නෙමෙයි තියෙන්නේ. වෙනම ෆෝමැට් එකකට ඔබ්ජෙක්ට් විදිහට තමයි සේව් කරන් තියෙන්නේ. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අපි තුමුකෝ එක කෝස් එකකට ෆීස් 2යි තියාගන්න, තව කෝස් එකක් සම්බන්ධයෙන් දෙට ෆීස් 10ක් වුණත් තියාගන්න පුළුවන්. ෆික්ස් ලෙන්ත් එකක් ඕනේ නැහැ මෙතන. Development of object-oriented programming software development methodology has led to the development of object-oriented data model. දැන් object-oriented programming එනවනම් object-oriented programming එක අපි දැන් Java-ත් කතා කරන්නේ. ඒ නිසා database එකත් object-oriented data model එකකින් හදනවා. MongoDB වගේ technology එකක් භාවිත කරලා හදන්නේ. නැත්නම් NoSQL කියලා කියනවා. NoSQL, MongoDB වගේ දේවල් object data model එකට ගැලපෙන උදාහරණ. It can be seen existing ER model with notational encapsulation method and object දැන් මේ object oriented විදිහට ගැලපෙන විදිහට පොඩි ER වලත් පොඩි වෙනස්කම් වෙලා අපි ඒවා කතා කළා. ER model එකකට පොඩි notations එකතු කරලා තියෙනවා කියලා කියනවා. right? ඊළඟට අපි ඉදිරියට ගියාම physical data model එක. ඒ කියන්නේ ඇත්තටම ටෙක්නොලොජි එකක් භාවිත කරලා data හදන එක. මේ database එක හදන එක. Describe how data is stored as a file computed by representing information. MySQL, MongoDB, Postgre, Oracle, DB2, MariaDB වගේ මොනවා හරි database language එකක් database මේ technology එකක් අරගෙන ඇත්තටම data එක database එක develop කරන එක තමයි physical data model කියලා අපි අදහස් කරන්නේ. ඒතකොට එතෙන්දී අපි සලකලා බලන දේවල් තමයි record formats මොනවද, ordering access path මොනවද, indexes, hashes කොහොමද data index කරන්නේ search වෙන්න හරි ඒ වගේ දේවල් right ඊළඟට තව මේ කතා කරනවා මේ self describing data model කියලා. The data storage in system based on these model combine the description of the data with the data value themselves. එතන මේ self describing data model කියලා කියන්නේ මේකේ table විදිහට නෙමෙයි data තියෙන්නේ object විදිහට key value pairs විදිහට. හරි XML කියලා කියන්නේ ඔකට එක උදාහරණයක්. එතකොට data store වෙන්නේ key එකයි value එකයි. key එකයි value එකයි. JSON කියන්නේ JSON format එකේ. අපි ඉස්සර කතා කරමු JSON format එක. ඊපස්සේ මේ අපි වල කියන NoSQL database කියලා කියනවා. SQL විදිහට table විදිහට නෙමෙයි data ගන්න object විදිහට data ගන්න. ඉතින් අපි ඒවට NoSQL database එහෙම නැත්නම් key value pair විදිහට තමයි මේ වගේ data එන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් data තියාගන්න JSON format එකකින් return කරනවා මෙන්න මේ විදිහට key value pair විදිහට මේ name එක John age එක 30 car null car එකක් නැහැ right ඔන්න ඔය syntax එකේ ඔය විදිහට තමයි මේ key එකයි value එකයි මේ employee ලගේ details මෙන්න තියෙන විදිහ first name last name XML වලින් දුන්නොත් මේ විදිහට හරියට නිකන් HTML වගේ මේ employee කියලා tag එකක් තියෙනවා employees කියලා tag එකක් තියෙනවා employee එක employee ට එක element එක ඒ XML format එක පරණයි මේක XML දැන් use වෙන්නේ නැහැ JSON තමයි දැන් යන්නේ right ඉතින් මේ විදිහට self describing data model table එකක් නැහැ fixed define length එකක table එකක් නැහැ data අවශ්‍ය කොච්චරද අවශ්‍ය ගානට key එක දැම්ම value එක දැම්ම key එක දැම්ම value එක දැම්ම ඊළඟට relational model එකේ මොකද වෙන්නේ relational model එකේ වෙන්නේ collection of relations වගු කීපයක් තියෙනවා ඒත් එක්කම ඒ වගු අතර relationship එක define කරලා තියෙනවා එක student කෙනෙක් course කීයක් කරනවද course එක student ලා කීයක් ඉන්නවද ඒවා each relation කියන්නේ table එක මේ ඒ හැම table එකකටම unique name එකක් තියෙනවා මතක තියාගන්න හැම table එකකටම unique name එකක් තියෙනවා student course teacher subject marks attendance වගේ එක හැම table එකකටම නමක් තියෙනවා each relation has multiple attributes
එක ටේබල් එකකට කොලම්ස් ගොඩක් තියෙනවා. මල්ටිපල් ඇට්‍රිබියුට්ස් තියෙනවා. හැබැයි එක ටේබල් එකක් ඇතුලේ එකම කොලම් නේම් එක එකම ඇට්‍රිබියුට් එක ඩබල් වෙන්න බෑ. යුනික් නේම් එකක් තියෙනවා. ස්ටුඩන්ට් ටේබල් එකේ නේම් කිව්වොත් තව නේම් එකක් තියෙන්න බෑ. ෆස්ට් නේම් ලාස්ට් නේම් කියලා තියෙන්න පුළුවන්. නේම් කිව්වොත් නේම් එක කොලම් නේම් එකක් විතරයි. යුනික් වෙන්න ඕන. ටේබල් එක ඇතුලේ කොලම් නේම් එක යුනික් වෙන්න ඕන. එකම එක නැවත නැවත දාන්න බෑ. each row is unique. හැම row එකම යුනික්. එක row එකක data තව row එකක තියෙන්න බෑ. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් primary key එක duplicate වෙන්න බෑ. 001 කියලා අපි student ID එකක් දැම්මොත් ආයේ 001 කියලා student ID එකක් දාන්න බෑ. ඒක primary key එක නා. ඒතර හැම row එකම unique data තියෙනවා. සම්පූර්ණයෙන් duplicate data තියෙන්න බෑ. දැන් ඔයාලා මතකයි ඔයාලා mapping part එකක් කරපු නිසා හිතන්නකෝ 001 නිමල් 002 කමල් එහෙම තියෙන්න පුළුවන්. 00 අපි තුමු 9යි ID එකයි දෙකම නම් primary key 00 නිමල් 001 නිමල් 001 කමල් කියන දෙකම එකතු වෙලා නම් primary key එක හැදලා තියෙන්නේ 001 දෙපාරක් තියෙන්න පුළුවන්. මොකද ගැටලුවක් නැහැ යුනික් වෙන්න ඕනේ අර දෙකම එකතු වෙලා 001 නිමල් 001 කමල් එහෙම තියෙන්න පුළුවන්. හැබැයි primary key එක student ID එක විතර නම් 001 ආයේ දෙපාරක් දෙන්න හැකියාවක් නැහැ. කොහොම හරි කොයි තැනකින් හරි රෙකෝඩ් එක අකුරකින් හරි රෙකෝඩ් එකේ තියෙන data සම්පූර්ණ ටික අකුරකින් හරි වෙනස් වෙන්න ඕනේ තව row එකක data. එකම data set එක නැවත තව row එකක කීරවත් තියෙන බෑ relational model එකේ. ඊළඟ තමයි at entry at the intersection of the each row and column is atomic. atomic වේ single value එකක් විතරයි තියෙන්නේ. multi values data දාන්න බෑ. උදාහරණයක් විදිහට student කෙනෙක්ගේ address එක ගත්තොත්. address එකට එයාට address දෙකක් තියෙනවා කියලා address දෙකක් එක cell එකේ ලියන්න බෑ. එක ළමයෙකුට telephone number තුනක් තියෙනවා කියලා. ඔව් දෙකක් තියෙනවා කියලා. telephone number කියන field එකේ එයාගේ තියෙන telephone number ඔක්කොම ලියන්න බෑ. එකයි ලියන්න පුළුවන්. there cannot be multi valued attribute. එකමයි කියන්නේ. කලින් කියපු එකමයි කියන්නේ. atomic වෙන්න ඕනේ. එක cell එකක ලියන්න පුළුවන්. එක value එකක් විතරයි. එයාට multi value න අපි දන්නවා ඒක වෙන table එකකට ගන්න ඕනේ. multi value attribute එකක් තියෙනවා නම් අපි ඒක වෙන table එකකට ගත්තා. මොකද ඒකට හේතුව තමයි එක cell එකක ලියන්න පුළුවන් එක value එකක් විතරක් නිසා. right? ඊළඟට අපි ඔන්න අලුත් මාතෘකාවක් පටන් ගන්නවා relational model එක. relational model එක. එතකොට relational model එකේ components තුනක් ගැන කතා කරනවා මෙතන. relational database object, relational operators, relational integrity constraints කියලා ප්‍රධාන කොටස් කීපයක් මේ model එක ගැන අපි ඉගෙන ගන්නවා. right. ඔතේතර බලන්න relational model එකේ අපි කොටස් කීපයක් කතා කරනවා. components තුනක්. එකක් තමයි relational database objects මොනවද? relational operators මොනවද? integrity constraints මොනවද? object කිව්වේ මොනවද? table වගේ දේවල්. relational database එක හැදෙන්නේ මොන වගේද? table වලින්, view වලින් එහෙම. හරි. operators data store කරන්න, data retrieve කරන්න, data manipulate කරගන්න, update කරගන්න අවශ්‍ය කරන operators මොනවද? select, update ඒ වගේ මොනවද එතන භාවිත කරන operators මොනවද? ඊට පස්සේ business rules කොහොමද apply කරන්නේ? one to many, many to many, one to one ඔය සිද්ධි constraints rules කොහොමද අපි apply කරගන්නේ කියන එක තමයි integrity constraints කියලා අපි කතා කරන්නේ. right. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ තියෙන objects මොනවද? සාමාන්‍ය අපි relational database model එකේ data ඉදිරිපත් කරන්නේ table විදියට. table විදියට. table එකක් හැදෙන්නේ row වලින්. සහ columns වලින්. table are comprised of row and fixed number of name column. name column නිකන් column නෙමෙයි name කරපු columns වලින්. හරි. එතකොට table එකක් කියන්නේ මොකද්ද? table එකට කියන නම තමයි relation කියලා කියන්නේ. relationship නෙමෙයි relation එකක් කියන්නේ table එකක්. එතකොට table එකක් හැදෙන්නේ columns and rows වලින්.
කෙටිම කිව්වොත් අපි රෝ එකතු වෙලා තමයි ටේබල් එකක් හැදෙන්නේ කියලා කියන්න පුළුවන්. රෝ එකක් හැදෙන්නේ මොනවා එකතු වෙලාද? කොලම් එකතු වෙලා. ඔකත් මතක තියාගන්න. මේවා ලියා ගන්න ඕනේ. රෝ එකට කියන තව නමක් තමයි රෙකෝඩ් එකක්. රෝ එකට කියන තව නමක් තමයි රෙකෝඩ් කියලා කියන්නේ. රෙකෝඩ් එකේ රෝ එකට කියන තවත් නමක් තමයි ටපල් කියලා කියන්නේ. ඉතින් මේ කොලම්ස් කියන්නේ මොනවද? කොලම් කියන්නේ අපේ ඇට්‍රිබියුට්ස්. කොලම් කියන්නේ ඇට්‍රිබියුට්ස්. හොඳට මතක තියාගන්න. ඇට්‍රිබියුට්ස් නැත්නම් කොලම්ස් එක තුල තමයි රෝ එකක් නැත්නම් ටපල් එකක් නැත්නම් රෙකෝඩ් එකක් හැදෙන්නේ. රෝ එකතු වෙලා තමයි ටේබල් එකක් හැදෙන්නේ. නැත්නම් ටේබල් එකට තව නමක් රිලේෂන් එකක් හැදෙන්නේ. ඔය නම් සමාන වචන මතක තියෙනවා. සමාන වචන ගැන ආයතනයක් කතා කරුවොත් ටේබල් එකට කියනවා රිලේෂන් එකක් කියලා. නැත්නම් ෆයිල් එකක් කියලා කියන්න පුළුවන්. අපි database model එක relation නිසා අපි කියමු ඒක relation එකක් කියලා. එතකොට relation එක හැදෙන්නේ row වලින්. row වලට කියන නම් මොනවද? row, tuple, record. row එකක් හැදෙන්නේ මොනවා එකතු වෙලාද? columns එකතු වෙලා. columns වල කියන තව නමක් තමයි attributes. attributes නැත්නම් fields කියන්න පුළුවන්. attributes නැත්නම් fields කියන්න ඕනේ එලියා ගන්න ඕනේ. relation model එක. columns are attribute describing entity. තව නමක් entity එකක් කියන්නේ මොකේද? table එක. entity එකක් වෙනුවෙන් තමයි අපි table එකක් අඳින්නේ. එතකොට columns එකතු වෙලා තමයි මේ employee කියන entity එක හැදෙන්නේ. හැම table එකකම තියෙනවා unique name එකක්. each column must have unique name. හැම column එකකම unique name එකක් තියෙනවා. name කියන column එක ගත්තොත් ආයේ මේ table එකේ name කියන column එක තියෙන්න බෑ. එතකොට හැම table එකක්ම නම් කරන්න ඕනේ. unique name එකකින් නම් වෙන්න ඕනේ. හැම relation එකක්ම unique name එකකින් නම් වෙන්න ඕනේ. හැම column එකක්ම unique name එකකින් නම් වෙන්න ඕනේ. row are records. row වලට කියනවා record කියලා මම කලින් කිව්වා වගේ. that represent information about particular instance occurrence. මොකද මේ entity occurrence කියලා කියන්නේ. මේ row එකක් කියලා කියන්නේ අපි තුමු student කියන table එකේ කියලා පුතේ. student කෙනෙක් තමයි මේක row එකේ ඉන්නේ. ඒකයි occurrence එක. එක occurrence එකක්. එක ඇතිවීමක්. එක instance එකක්. එතකොට මේ row එකකින් පෙන්නන්නේ අර entity එකේ student entity එකේ එක occurrence එකක්. එක occurrence එකක් කියන්නේ එක student කෙනෙක්. course කියන entity එකේ එක course එකක් තමයි එක occurrence එකක් කියලා කියන්නේ. එතකොට මතක තියාගන්න අදාළ relation එකේ row එක තියෙන්නේ මොනවද? row එක තියෙන්නේ ඒ entity එකේ එක instance එකක්. instance එකක් කියලා කියන්නේ එක object එකක්. වචන ගොඩයි දැන්. row එකක තියෙන row එකට tuple කියනවා, row එකට record කියලා කියනවා. ඉතින් මේ row එක record එක tuple එක තියෙන්නේ මොනවද? තියෙන්නේ එක instance එකක්. ඒ අදාළ entity එකේ student නම් student entity එකේ එක student කෙනෙක්. ඒක අපි instance එකක් කියලා කියනවා. එහෙනම් නැත්නම් object එකක් කියලා කියනවා. object එකක් කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් මේ table name වලට අපි මොනවද කිව්වේ? table එකට කිව්වා relation එකක් කියලා. table එක file එකක් කියලා කිව්වා. අපිට class එකක් කියන්නත් පුළුවන්. student කියන class එක, course කියන class එක. student class එකේ එක object එකක් තමයි row එක තියෙන්නේ. ඔන්න ඒ කියන concept එක හොඳට ඔළුවට දාගන්න. table එකකට table එකක් class එකක් විදිහට දකින්න පුළුවන්. හරි. ඊළඟට මේ පොඩි වචන කීපයක් තියෙනවා. terminology එකක් තියෙනවා. row is called tuple. row එකට tuple එකක් කියනවා. column headers called attribute. ඒ කියන්නේ column වල නම් වලට අපි කියනවා attribute කියලා. student name, id, address, telephone number ඒවට අපි කියනවා attribute කියලා කියනවා. table එකට කියනවා relation එකක් කියලා. කලින් කියපුවමයි මම. The data type described in the type of value that can appear in each column is represented by domain is possible values. මොකද්ද මේ domain එක කියලා කියන්නේ? domain එක. දැන් උදාහරණයක් විදිහට ගන්න student කෙනෙක්ගේ තියෙන attribute එක gender කියලා. gender කියන attribute එකට එන්න පුළුවන් male නැත්නම් female. අන්න එහෙනම් gender කියන attribute එකේ domain එක තමයි male female. එන්න පුළුවන් possible value වලට අපි කියනවා domain එක කියලා. marks student කෙනෙක්ගේ marks මොනවද possible value? මොකද්ද domain එක? 0 to 100 integers or real numbers. අපි කියනවා නම් දශම සංඛ්‍යා දෙන්නේ නැහැ marks වලට කියලා. ඔක්කොම 80යි 82යි 83යි 83යි එහෙම පහ දෙන්න බෑ. එහෙමනම් යන්නේ ඒක business rule එක. ඒ business rule එකත් එක්ක වෙනස් වෙනවා domain එක. අපේ නීතිය ළමයිගේ marks යන්නේ ඔක්කොම integer value උනා.
එතනදී marks එන්න පුළුවන් 0 to 100 integers. අපි කියනවා දශම එන්න පුළුවන් කියලා. ඒකේ domain එක අපි define කරන්නේ 0 to 100 real numbers. ඒ වගේ. right? domain එක කියන්නේ යම් කිසි attribute එකකට එන්න පුළුවන් value range එකක් කියනවා domain එක කියලා. ඔක තියාගන්න ඕනේ. ඊළඟට domain එක ගැන තවදුරටත් කතා කරුවොත් දැන් ඔයා domain එක කියන්නේ මොකද කියලා දන්නවා. domain එක කියන්නේ පුතේ කිසියම් attribute එකකට එන්න පුළුවන් possible values වලට කියනවා domain එක කියලා. හරි. මේ domain එක D වලින් ප්‍රකාශයටපත් කරනවා අපි. D කියන සංකේතයෙන් මේවා කරනවා. atomic value කියලා කියන්නේ එකකට එකක් වෙනස් values, unique values. multi value bag. Atomic value in a domain is indivisible as far as the formal relation model concerned. Atomic value එකක් කියන අදහස තමයි ඒක තව divisible බෑ. ඒක තව කොටස් වලට බෙදන්න බෑ. ටෙලිෆෝන් නම්බර් කිව්ව ටෙලිෆෝන් නම්බර් තුනක් තියාගෙන තුන බෙදන්න බෑ. ටෙලිෆෝන් නම්බර් එක නම් එක නම්බර් එකයි. හෝම් නම්බර්ද ඔෆිස් නම්බර්ද එකයි. ඒ ඔක්කොම එකේ ලියන්න බෑ. හරි. domain can be specified by domain එකක් වුණාම ඒක data type එකක් තියෙනවා. domain එකක් specify කරනකොට අපි හිතුවොත් දැන් අපි කියනවා නම් gender කියන attribute එකේ domain එක විස්තර කරනවා නම් ඒක data type එකක් තියෙනවා. ඒක data type තමයි string. string data type එක. ඊට පස්සේ name එකක් දාන්න පුළුවන් අපිට. name for the domain. ඒ කියන්නේ attribute value එක attribute name එක කියන්න පුළුවන් අපිට. ඒකේ value ඒකේ domain එකේ name එක මොකක්ද? ඒක තමයි gender. example එකක් තියෙනවා මේ grade point average. Possible values of computed grade point average. Each must be real floating number between 0 to 4. On a grade point average කියන name එක domain එකට එන්න පුළුවන් data range එක තමයි මේ තියෙන්නේ. මොනවද? real numbers 0 to 4. මම marks වලට කිව්වේ real numbers 0 to 100 කියලා. ඒ වගේ. එහෙනම් domain එක specify කරන්න පුතේ name එකක් එක්ක ඒකේ ඒකට එන්න පුළුවන් possible value range එකත් එක්ක. local phone number. The set of 10 digit local phone number. දැන් ලංකාවේ නම් 10 digit. ඒතර name එක තමයි local phone number. in the domain එක 10 digit. ඒ කියන්නේ attribute එක. right. ඊළඟට cardinality of domain. මොකද මේ domain එකේ cardinality එක කියලා කියන්නේ. domain එක cardinality කියලා කියන්නේ කොච්චර value ප්‍රමාණයක් මේ domain එකට එන්න පුළුවන්ද කියන එක. දැන් gender කියන value එකේ domain එක තමයි දෙක. male and female. ඔය දෙකනේ තියෙන්නේ. cardinality refers total number of value in the domain. Total number of value in the domain. domain එකේ තියෙන values ගන්න. දැන් days of week. සතියේ දවස්. කොහොමද එතන values හතක් තියෙනවා. 1 2 3 sorry Monday, Tuesday, Wednesday කියලා values හතක් තියෙනවා. days of week values හතක් තියෙනවා. month කිව්වොත් domain එක 12යි. month 12ක් තියෙනවා. right. ඒ වගේ domain එක D අකුරෙන් පෙන්නුවා වගේ domain cardinality එක පෙන්වන්නේ මේ විදිහට. මේ තියෙන example එක days of week කියන domain එකේ cardinality එක මතක තියාගන්න 7. ඊළඟට තවදුරටත් මේ relational schema එක ගැන අපි කතා කරගෙන යනකොට schema කියන්නේ අපි සාමාන්‍ය database එකේ කියනවා schema කියන වචන. A relational schema is used to describe relation. relational schema එක කියන්නේ relational database model එක පාවිච්චි කරනවා relation එකක් describe කරන්න. relation කියන්නේ වගුවක් describe කරන්න. A relational schema is composed of relation. name R. relational schema එකේ relation එකක් table එක හඳුන්වන්නේ R කියන එකේ. R කියන සංකේතයෙන්. list of attributes. ඒක attributes name, address, telephone number, ID ඔය කියනවා A1, A2, A3 විදිහට AN දක්වා නම් ගානකට අවශ්‍ය තරම් fields ප්‍රමාණයට ඒක attributes ටික නම් කරගෙන යනවා. R කියන්නේ අදහස් කරන table name එක, A1, A2 කියන්නේ fields name ටික. each attributes each AI කියලා කියන්නේ
මොනවා හරි attribute එක A1 attribute එක is the name of the role played by the some domain D in the relational schema R එතකොට මොකද මේ කියන්නේ කිසියම් domain එකක අපි තමයි student කියන table එකේ attributes තියෙනවා ඒ attributes යම්කිසි domain එකක තියෙන්නේ හරි ඒ attributes හැම එකකම යම්කිසි domain එකක් තියෙනවා ඒ domain එක ඇතුලේ තමයි ඒ attributes වල වැඩේ සිද්ධ වෙන්නේ values එන්නේ කියලායි මේකෙන් කියන්නේ domain of particular attributes domain of particular attribute අපි ගත්තොත් attribute එක gender කියලා ඒ attribute එකේ domain එක denote කරන්නේ කොහොමද ඉදිරිපත් කරන්නේ කොහොමද dom ai dom gender dom name dom mark වරහන් තුල ලියනවා domain attribute එක මෙන්න මේ domain එක කියලා අදහස් කරන්නේ dom a dom gender equal female and male and female කියලා කියන්න පුළුවන් හරි එතන domain එක ඉදිරිපත් කරන්නේ dom කියන වචනේ dom වරහන් ඇතුලේ field name එක දානවා ඒකෙන් අදහස් කරන්නේ ඒ අදාළ field එකේ domain එක කියලා හරි එතකොට මෙතන තවදුරටත් කතා කරුවොත් a relational store information about university මේ තියෙන්නේ relation name එක මේ තියෙන්නේ attribute set එක එතකොට මේක තුලින් අපිට තව concept දෙකක් අපි එළියට ගන්නවා මොකක්ද ඒ degree of relation degree එක මේ relation එකේ degree එක 7යි මොකද මේ 7 number of attributes relation එක degree එක ඇහුවොත් table එකක් දීලා ඒක degree එක ඇහුවොත් ඒකෙන් අදහස් කරන්නේ columns ගන්න attributes ගන්න right එතකොට අපිට මේ table එක මෙහෙම ලියලා දක්වන්න පුළුවන් කියලා කියනවනේ හරි මේ data type එකත් එක්ක along with the data type of each attribute we can rewrite above relation as කියලා තියෙනවා name එක string ss number එක string home phone number එක string address එක string office phone number එක string age integer gpa real number එක ඔය විදිහට මේක මේ විදිහට ලියලා දක්වන්න පුළුවන් data type එක මේ විදිහට ලිව්වත් හරියි ඒක data type එක දානවා නම් මේ විදිහට ලියන්න පුළුවන් ඊළඟ අපි දැන් ඔන්න කතා කළේ මේ table එක relation එකක් ගැනනේ relation එක degree එක ඇහුවොත් number of columns තමයි අපි එතන කියන්නේ columns කීයද කියලා relation එක ඉදිරිපත් කරපුවා විදි දෙකක් කතා කළා attribute සහ attribute type එකත් එක්ක ඊළඟ attribute ගැන කතා කරුවොත් එතකොට මොකද්ද මේ කියන්නේ it is possible to several attributes to have the same domain attribute කීපයක් තියෙන පුළුවන් එකම domain එකේ හරි මේ බලන්න මම මේ highlight කරන කොටස domain එක home phone number එක domain එකයි office phone number එක domain එකයි local phone numbers කියන domain එක සමානයි home phone number office phone number domain එක සමානයි numbers 10 digit 10 the attribute name indicate the different role or interpretation for the domain attribute name එක තමයි domain name එක වෙන්නේ ඉතින් ඒක relation එක තුල different role එකක් තමයි play කරන්නේ home phone number කියන්නේ එකක් office phone number කියන්නේ තව එකක් name කියන්නේ තව එකක් gender කියන්නේ තවත් role එකක් හරි ඒ student කියන relation එකේ ඇතුලේ රංගපාන එක එක roles තමයි තියෙන්නේ මේ එක එක attribute එකේ කර්තව්‍ය වෙනස් නමුත් සමහර ලාවට domain එක සමාන වෙන්න පුළුවන් home phone number එකේ domain එකයි office phone number එකේ domain එකයි සමානයි right example එකක් තියෙනවා ඔන්න ඔතන ඊළඟ degree of relation අපි කලින් කතා කළා relation එක table එකක වගුවක degree එක කියන්නේ මොකද්ද number of columns කියලා අපි කතා කළා ඊළඟට relation and tuple කියන්නේ මොනවද row වලට කලින් කතා කළාම tuple කියන්නේ මොකද්ද a relation is a set of tuple මතක තියාගන්න relation එකක් කියන්නේ මොනවද tuples වල එකතුවක් කලිනුත් කිව්වා record වල එකතුවක් record එකක් ඇදෙන්නේ මොනවද එකතු වෙලාද columns එකතු වෙලා attribute එකතු වෙලා fields එකතු වෙලා මතක තියාගන්න each tuple in the relation represents a particular entity object each tuple in the relation represents a particular entity කිව්වත් කමන්නේ entity object එකක් entity එකේ object එකක් student කියන
රිලේෂන් එකේ එක ටපල් එකක් කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එකක්. නැත්නම් ඉන්ස්ටන්ස් එකක්. ඉන්ස්ටන්ස් එකක්. ටපල් එකක් කියන්නේ රෙකෝඩ් එකක්. ඒ කියන්නේ රෙකෝඩ් එකකින් පෙන්නන්නේ මොනවද? ස්ටුඩන්ට් කියන එකේ එක ස්ටුඩන්ට් රෙකෝඩ් එකකින් පෙන්නන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක්. එක ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එකක්. එක ඉන්ස්ටන්ස් එකක්. ඔබ්ජෙක්ට් එක තව සමාන වචනය තමයි ඉන්ස්ටන්ස් එකක් කියලා කියන්නේ අපේ database වලදී. A single tuple or row is called the instance. මෙතන instance instance එකක් කියන්නේ එක occurrence එකක්. එක අවස්ථාවක්. ස්ටුඩන්ට් ටේබල් එකේ එක අවස්ථාවක් එක ස්ටුඩන්ට් කෙනෙක්. කෝස් ටේබල් එකේ එක අවස්ථාවක් එක කෝස් එකක්. කෝස් කියන්නේ එක කෝස් එකක් කියන්නේ එක ඔබ්ජෙක්ට් එකක්. එක ඉන්ස්ටන්ස් එකක්. right? Right. The relational model. Relation and tuple my continue කරන්නේ. A relation of the relational schema R කියලා අපි කියන්නේ relational schema වලින් අපි relation එකක් ඉදිරිපත් කරන R කියන සංකේතය. ඔයාලා දන්නවා ඒක ඇතුලේ attributes ලියන්නේ මේ විදිහට. A1 A2 AN දක්වා. එතකොට කොහොමද මේක denote කරන්නේ? A relation of the relational schema. එක relation එකක් අපිට කියන්න පුළුවන්. relational schema එකේ relation එකක්. මෙන්න. relational schema එකේ relational database එකේ එක relation එකක්. R is a set of n tuples. එතන R එක define කරන්න පුළුවන් මේ විදිහට පුතේ බලන්න. tuple මේ තියෙන්නේ columns නෙමෙයි මේ curly brackets වල ලියන්නේ objects ගොඩක්. මේ තියෙන එක student කෙනෙක්. තව student කෙනෙක්. R කියන්නේ student නම් මම කියන්නේ. ඔය වගේ R එකක් හැදෙන්නේ relation එකක් හැදෙන්නේ tuples එකතු වෙලා row ගොඩක් එකතු වෙලා row 1 row 2 row 3 row 5 ඔහොම m සංඛ්‍යාවක් row එකතු වෙලා. එතකොට මේ tuple එකක් කියන්නේ මේ tuple එකක් කියන්නේ මොන වගේ එකතුවක්ද? columns වල එකතුවක්, values වල එකතුවක්, id එක, name එක, address එක, telephone number එක. හොඳට තේරුම් ගන්න. relational schema එකේ එක relation එකක් මෙන්න මේ විදිහට define කරුවොත් R කියන්නේ A1 A2 A3 AN කියන සංඛ්‍යාවක් columns එකතු වෙලා හැදෙන එකක් නම් ඒක අපි යෝග student table එක කියලා. එහෙනම් අපිට ඒ R කියන එක R denote කරන්න පුළුවන් මේ විදිහට කොහොමද? R equal tuples මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. නිමල් කමල් සමල් සුනිල් කියලා ඔහම T1 කියන්නේ එක row එකක්. T2 කියන්නේ තව row එකක්. ඔහොම row ගොඩාක් එකතු වෙලා තමයි හැදෙන්නේ. එතකොට මේ tuple එකක් ආයමත් හැදෙන්නේ මොනවා එකතු වෙලාද? ordered list of value. order එකකට තියෙන value list එකක් එකතු වෙලා id එක, name එක, address එක, telephone number එක ඔන්නෝ value කීපයක් එකතු වෙලා තමයි row එකක් හැදෙන්නේ. මම හිතනවා clear ඇති කියලා මේක. relational schema එකේ relation එකක් මෙහෙම ලියුවොත් ඒක මේ විදිහට denote කරනවා r කියලා. එහෙනම් r එකක් හැදෙන්නේ කොහොමද? tuple එකතු වෙලා tuple එකක් හැදෙන්නේ කොහොමද? ඒක tuple එකක් කියන්නේ values එකතු වෙලා. ඊළඟට each value v1 each value is element from the domain of its corresponding attribute dom a. මේ value එක හැදෙන්නේ කොහොමද? මේ value එක හැදෙන්නේ පුතේ r වල a1 a2 an සංඛ්‍යාවක ඉන්නේ. r එකේ තියෙන්නේ මෙහෙම r එකේ තියෙනවා නම් r ලිව්වොත් අපි student id student name address කියලා. එතකොට domain student id කියලා කියන්නේ value 1 එන්නේ කොහමද? value 1 කියලා එන්නේ a වල domain එක. domain එක එකක් වෙන්න ඕනේ. තේරුම් ගන්න මම කියන දේ මෙන්න මේක. මෙන්න මේ sorry. දැන් පුතේ මේක ගත්තොත් අපි right මේක highlight වෙන්න නැත්නම් right මෙතන මම a1 ගත්තොත් a1 වල domain එකකින් එකක් තමයි මෙතන value එක දෙන්න ඕනේ.
අපි තුමු A2 කියන්නේ gender කියලා. gender වල domain එක තමයි male female. එහෙනම් V2 වලට එන්න ඕනේ male or female වල එකක්. ඒක මේ කියන්නේ. Each value V is element from the domain of the corresponding attribute. ඊට අදාළ වෙන attribute එකේ domain එකකින් එකක් තමයි මේ value එකට එන්න ඕනේ කියලා කියන්නේ. or special null value. null වෙන්නත් පුළුවන්. හරි. අපි තුමු මොනවත්ම ලියන්නේ නැත්නම් අපි එකට අපි හිතන කරනවා null කියලා. මේ domain එකේ එකක් හෝ null වෙන්න පුළුවන්. හරි. null වෙන්න පුළුවන්. කිසි ඒක බාධාවක් නැහැ. හරි. right. මම හිතනවා ඒක clear ඇති කියලා. එහෙනම් අපි relational schema එක define කරුවොත් මේ relational schema එක define කරුවොත් R කියලා ඒක හැදෙන්නේ attribute තුනකින්. එහෙනම් අපි ඒක denote කරනවා R කියලා. එහෙනම් ඒ R කොහොමද හැදිලා තියෙන්නේ? tuples ගොඩකින්. tuple එකක් හැදෙන්නේ කොහොමද? value 1 value 2 value 3. මේකට value වෙන්නේ කොහොමද? ඒ අදාළ relation එකේ attribute එකේ domain එකක් තමයි value එකට එන්න ඕනේ. අදාළ value එකට එන්න ඕනේ. කියන එකයි කියන්නේ. කෙටියෙන්ම කිව්වා. හරි. ඊට පස්සේ cardinality අපි කලින් කතා කළා degree එක ගැන. cardinality එක ගැන කතා කරුවා. degree එක කියලා කියන්නේ table එකේ තියෙන columns ගානනේ. cardinality කියන්නේ table එකේ තියෙන row ගාන. cardinality එක කියන්නේ table එකේ තියෙන row ගාන. මේ බලන්න මේ table එකක් තියෙනවා. relation එකක් තියෙනවා. මේ relation name එක තමයි student. මේ relation එකේ name එක student. ඒකේ tuples කීපයක් තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා tuples 5ක් තියෙනවා ඒ කියන්නේ row 5ක් තියෙනවා record 5ක් තියෙනවා object 5ක් තියෙනවා instance 5ක් තියෙනවා කියන එකයි ඒකේ අදහස එහෙනම් ඒකේ cardinality එක තමයි 5 cardinality එක තමයි 5 මේක degree එක කීයද 1 2 3 4 5 6 7 attribute 7ක් තියෙනවා එහෙනම් මේකේ degree එක 7යි degree එක 7යි cardinality එක 5යි ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ constraints ගැන. relational model එකේ constraints ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. අපි ඒක ඊළඟ කොටසේ කතා කරමු.